හිමිදිරීම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර. සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. මාගේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත්නි, බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අපිට ප්‍රඥාව කියන දේ දියුණු කරගන්න කියලා නිතර නිතර පෙන්වා දෙන දෙයක්. ප්‍රඥාවන්ත කෙනාගේ ජීවිතය තමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ කියලා උන්වහන්සේ වදාලා. දියුණු කරන ප්‍රඥාවෙන් යුක්ත කෙනාට තමයි මේ සියලු දුකින් නිදහස් වීමේ භාග්‍ය ලැබෙන්නේ කියනවා. ප්‍රඥාව දියුණු වෙනකොට පින්වත්නි, ඒ කෙනාගේ කල්පනාව පුළුල් වෙනවා. ප්‍රඥාව නැත්තම් පටුයි. පටුයි කියලා කියන්නේ හිතන්න පුළුවන්, කල්පනා කරන්න පුළුවන් සීමාව හරි සීමිතයි. බොහෝ දුර දකින්න බෑ. දුර දකින්න බෑ. පළල් කියලා කියන්නේ බොහෝ කාරණා ගැන වැටහෙන දුර දකින්න පුළුවන්. එතකොට මේ ධර්මයේ දියුණු කරන කෙනාගේ හිත පළල් වෙනවා. ඒ කියන්නේ ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනකොට එයාගේ දැක්ම පුළුල් වෙනකොට එයාට තේරුම් ගන්න පුළුවන් මේ ජීවිත යථාර්ථය. මේ ජීවිතයේ සත්‍ය ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. අන්න ඒ කෙනාට වාසනාව ලැබෙනවා මේ ආර්ය සත්‍ය අවබෝධය කරා යන්නට. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට පැමිණ කෙනාගේ ඉලක්කය අන්න ඒකයි. ඒ ආර්ය සත්‍ය අවබෝධ කරා යන එකයි. එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා පින්තුනි, මේ ආර්ය සත්‍ය අවබෝධ කරේ නැත්නම් ඒ කෙනා මේ සංසාරගත දුකක පැටලි පැටලි යන්ට කැමති වෙන්න ඕන කියනවා. එතකොට මේ දුකයි මේ සසර ගමන, ඒ දුක නිදහස් වෙන්නයි මේ ධර්මයේ දේශනා කරලා බුදුරජාණන් වහන්සේ අපිට මහා කරුණාවෙන් පෙන්ලා දෙන්නේ කියලා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒක තේරුම් ගත්තේ නැත්තම් වෙන්නේ මොකන්ද? ඒ බුදුරජාණන් වහන්සේ කියලා දෙන දේ තේරුම් ගත්තේ නැත්තම් ප්‍රඥාව දියුණු කරගෙන ජීවිත යථාර්ථය දකින්න ඕනේ. ඒ ප්‍රඥාව දියුණු වෙන වැඩ පිළිවෙල තුළ හික්මෙන්න ඕනේ කියන තැනට මිනිස්සු වෙන්නේ නැහැ. ලාමක ආශාවලට යට වෙලා කෙලෙස් වසඟ වෙලා කටයුතු කිරීමක් වෙන්නේ. ඉතින් එයාට අහිමි වෙලා යන්නේ ප්‍රඥාව දියුණු කරගන්න තියෙන අවස්ථාව. අර සසර දුකෙන් නිදහස් වෙන්න තියෙන අවස්ථාවයි. දැන් මේ අද මම මේ පිංගුතුන් මේ දේශන සිහිපත් කළ දෙන්න කල්පනා කරේ ප්‍රඥාව තියෙන කෙනා කල්පනා කරන්නේ කොහොමද
ප්‍රඥාව නැති කෙනා හිතන්නේ කොහොමද කියලා තේරුම් ගන්න පුළුවන් පොඩි දහම් කාරණයක්. ඒක සූත්‍ර දේශනාවක තියෙන ලස්සන විස්තරයක්. මේකේ තියෙනවා පින්වත්නි බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලේ ස්වාමීන් වහන්සේලාට මෙන්න මෙහෙම කියනවා. මොකද්ද? භූත පුබ්බම් භික්ඛවේ අඤ්ඤතරා තාවතින්ස කායිකා දේවතා නන්දන වනේ අච්චරා සංඝ පරිවුතා විබ්බේහි පංචහි කාම ගුණේ සමප්පිතා සමංගී භූතා පරිචාරේ මාන තායන් වේලා ඉමං ගාතං අපාසි. පින්වත් මහණෙනි, තව්තිසාවේ ඉන්න එක දෙවි කෙනෙක් දිව්‍ය අප්සරාවන් පිරිවරාගෙන දිව්‍ය වූ කාම ගුණයන්ගෙන් සතුටු වෙමින් ඉන්නකොට දෙවි කෙනා මෙන්න මෙහෙම ගාතාවක් කිව්වා. ඒ වෙලාවේ මොකද්ද? නති සුඛං පජානන්ති යේන පස්සන්ති නන්දනං ආවාසං නර දේවානං තිදසානං යසස්සිනන්ති. යම් කිසි කෙනෙක් මේ පිරිවර සහිත මේ යසස්සති මේ තව්තිසාවසි දෙවියන්ගේ මේ ලස්සන දිව මාලිගා තියෙන මේ නන්දන වනය ගැන දන්නේ නැත්තම්, ඒක දකින්න නැත්තම් ඒ කෙනාට එයා සැපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. නැති සුඛම් පජානන්. එයා සැපේ කියලා කියන්නේ මොකක්ද දන්නේ නැහැ. ඉතින් ඒකෙන් කියවෙන අදහස මොකද්ද පින්නතුනි? කෙනෙකුට ලබන්න තියෙන උත්තරීතරම දේ තමයි මේ නන්දන වනේ කම්සප විඳීම කියන එක. ඒක නේද? දැන් මේ දෙවි කෙනා ඒ දිව්‍ය කාමයන් පිරිවරාගෙන ඉන්නේ. ඒ දිව්‍ය කාමයන්ගෙන් සතුටු වෙමින් දිව්‍ය මේ රූපය, ශබ්දය, ගන්ධ සුවඳ, රස, පහස මේ දිව්‍යමය පංචකාමයන් මුල් කරගෙන ඒ කාමාශ්වාදයේ විඳින්මින් ඉද්දැදි තමයි මේ කතාව කියන්නේ. මේ නන්දනවනේට ඇවිල්ලා කෙනෙක් විනෝද වෙන්නේ නැත්තම් එයා සැපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඉතින් ගම්මෙන් අනිත් අදහස් තමයි අරක කෙනෙකුට ලබන්න තියෙන උත්තරීතරම සැපේ මේකයි කියන එක හිතන් ඉන්නේ. දැන් බලන්න පින්නතින් මනුස්ස ලෝකයේ ස්වභාවය නැද්ද? අමාර අවස්ථාවල ඔබට ඇහිලා ඇති, සමහර ඔබත් කියලා ඇති. ඔන්න එහෙන් ප්‍රියමනාප දැන් මනුස්ස ලෝකයේ තියෙන ලස්සනයි කියන සම්මත යම්කිසි රූපයක් දකින්න. දැක්කට පස්සේ සතුටු වෙනවා. ශා ලස්සන රූපේ. ඒක දැකපු කෙනා තව කෙනෙක්ගෙන් අහනවා, මෙහිම දෙයක් මම දැක්ක ඔබ දැකලා තියෙනවද? එයා කිව්වොත් නෑ කියලා වැඩක් නෑ. ඒක දකින්න නැත්තම් ඇති වැඩේ මොකද්ද? ඒකනේ බලන්න තියෙන දේ. යම්කිසි දෙයක් අහනවා. මේක ඇහුවද? ඇහුවේ නෑ. වැඩක් නෑ. ඒකනේ අහන්න ඕන දේ. යම්කිසි ගඳ සුවඳක් විඳිනවා. ඒත් ඒ වගේ. යම්කිසි රස කෑමක් කනවා. මේවා කෑමක් කාලා තියෙනවද? නෑ. වැඩක් නෑ. එහෙනම් මේ කෑම කන්න නැත්තම් ඇති වැඩේ මොකක්ද? යම්කිසි පහසක් විඳිනවා. මේ වගේ පහසක් ලැබලා තියෙනවද ඔබ? නෑ. ඒ වගේ පහසක් නොලබන ජීවිතයේ අර්ථය මොකද්ද? වැඩක් නෑ ජීවිතේ. ලබන්න ඕනේ පහස ඒකනේ. එතකොට මේ විදිහට මනුස්ස ලෝකයේ තියෙන මේ කාමයන් ගැනත් මිනිස්සු ඒ විදිහට කතා වෙනවා. එතකොට ඒකෙන් ගම්මින අදහස් තමයි ඒක තමයි උත්තරීතරම දේ සැපය කියන එක. එහෙන් රූපේ බලන එක, කනෙන් ශබ්දය අහන එක, දිවෙන් රස විඳින එක, නාසයෙන් ගඳ සුවඳ දැනගන්න එක, කයෙන් පහස ලබන එක. මේක තමයි කෙනෙකුට ලබන්න තියෙන උත්තරීතරම දේ කියලා හිතන්නේ. ඒක නේක බලන්න තිබ්බ නැත්නම් වැඩක් නැහැ කියන්නේ. ඒ කාම ඒ සැපේ විඳින්න තිබ්බ නැත්නම් වැඩක් නැහැ කියලා කියන්නේ ඒකයි. ඒ අදහස. ඉතින් එහා ගැන දෙයක් දන්නේ නැහැ. එතකොට මනුස්ස ලෝකේ කාමයන් ගැන කියනකොටත් ඒ වගේ අදහස් නම් හිත තුළ වැඩ කරන්නේ දිව්‍ය වූ කාමයේ ගැන. ඉතින් කවර කතාවද? නේ එහෙම හිතන එක. මනුස්ස ලෝකයේ කාමයයි දිව්‍ය ලෝකයේ කාමයයි ගැන සංසන්දනය කරලා බලනකොට මනුස්ස ලෝකයේ තියෙන දේ හීන දෙයක්. දිව්‍ය ලෝකයේ කාමයට එක සංසන්දනය කරනකොට හිතාගන්න බැරි තරම් හීනයි.
ඒක තේරුම් ගන්න ඔබට මම පොඩි කතාවක් කියන්න සිහිපත් කරලා දෙන්නම්. ඔබට මතකද ජනපද නන්ද කුමාරයාගේ සිද්ධිය? නන්ද කුමාරයා විවාහ වෙන්න හිටි ජනපද කල්යාණිත් එක්ක. ලස්සන කාන්තාව. බුදුරජාණන් වහන්සේ මාලිගාවට දාන්ට වැඩි වෙලාවේ නන්ද කුමාරයාට පාත්‍රය දෙනවා. ආපහු පාත්‍රය ගන්නේ නැතුව බුදුරජාණන් වහන්සේ නැවත විහාරයට වඩිනවා. බුදුරජාණන් වහන්සේ කෙරෙහි තිබුණු ගෞරවයට පාත්‍රය අරගන්ට කියලා බුදුරජාණන් වහන්සේ කියන්න හැකියාවක් නන්ද කුමාරට තිබුණේ නැහැ. ඒ පාත්‍රෙත් අරගෙන නන්ද කුමාරයා බුදුරජාණන් වහන්සේ පිටිපසින් ආරාමයට ආවා. ආරාමයට එද්දී නන්ද කුමාරයා ආපහු හැරලා බලද්දි ජනපද කල්යාණි මාලිගාවේ සඳලු තලේ ඉඳලා කියනවා ආර්ය පුත්‍රයන් වහන්සේ ඉක්මනට ආපහු වෙන්න මම බලාගෙන ඉන්නේ. ඉතින් මේක හොද්දට හිතට වැදුනා මේ නන්ද කුමාරයාට. මේ විවාහ වෙන්න ඉන්න කාන්තාව. එතකොට විහාරයට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ නන්ද කුමාරයාගෙන් ඇහුවා නන්ද මහාන වෙමුද කියලා. බුදුරජාණන් වහන්සේ ඉදිරියේ බෑ කියන වචනේ එළියට ආවේ නැහැ. කියන්ට උමනා වුණා බෑ කියලා. හැබැයි බෑ කියන වචනේ එළියට ආන පිනකට කියුණා හා කියලා. පැවිදි වුණා. පැවිදි වුණාට පැවිද්ද හිතලවා වාසය කළේ නැහැ. මම වෙලාවෙම සිහි වෙන්නේ අර දලපද කල්යාණිගේ වචනේ. ආර්ය පුත්‍ර ඉක්මනට ආපු වෙන්න මං බලාගෙන ඉන්නේ. ඒ විදියට කල්පනා කර කර ඉඳියා පැවිදි ජීවිතයේ පිළිවෙත් පුරන්ට හිත දුන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් නන්ද කුමාරයාවේ නන්ද ස්වාමීන් වහන්සේ දැන් එක්කගෙන ගමනක් වඩිනවා. කොහෙද යන්නේ? තව්තිසාව. තව්තිසාවට එක්කගෙන ගියා නන්ද ස්වාමීන් වහන්සේ. එතකොට දිව්‍ය අප්සරාවන් පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේටයි නන්ද ස්වාමීන් වහන්සේටයි වන්දනා කරලා පිටත් වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා නන්ද මේ දිව්‍ය අප්සරාවන් දැක්කද? එහෙමයි ස්වාමී. කොහොමද දිව්‍ය අප්සරාව? හරි ලස්සනයි. කොච්චර ලස්සන, ගොඩාක් ලස්සනයි. ඒක ජනපද කල්යාණි. ස්වාමීනි දැන් නම් මට ජනපද කල්යාණි ගැන හිතෙන්නේ මේ දිව්‍ය අප්සරාවත් නුත් එක්ක බලනකොට නාකි වැඳිරියක් වගේ. නාකි වැඳිරියක් වගේ. එතකොට බලන්න මනුෂ්‍ය ලෝකයේ ප්‍රණීත වූ රූපය දිව්‍ය ලෝකයේ රූපය හමුවේ නීචයි. නීචයි. ඉතින් ඒ නීච වූ රූපයට අහු වෙන ලෝකේ අර ප්‍රණීත වූ රූපයට අහු නොවි ඉන්නවා කියන හිතා ගන්න බෑ කෙනෙකුට. මේක බුදු වෙන්න කාරණේ නෙමෙයි. නන්ද ස්වාමීන් වහන්සේගේ හිත වහන්න පුළුවන්කම ලැබුණේ රූපයට. ඉතින් බුදුරජාණන් වහන්සේ කරුණාවෙන් ඒක හේතු ගන්නලා අර මහානදම් පුරන්ට යොමු කෙරෙව්වා. මහානදම් පුරන්ට යොමු කෙරෙව්වා. තේ තුල පිළිවිතේ දුන දිව්‍ය අප්සරාවන් දෙනවා කියන පොරොන්දු මත බුදුරජාණන් වහන්සේ නන්ද ස්වාමීන් වහන්සේ අර වෙලාවේ කියවනේ නන්ද මහානකම හරියට කරොත් මේ දිව්‍ය අප්සරා 500ක් උනන් දෙන්න. ඒකට අප වෙනවා කියලා. ඉතින් බොහොම ආසාවෙන් මහානදම් පෙරුවා. මහානදම් පුරනකොට ප්‍රඥාව වැඩුණා. ප්‍රඥාව වැඩෙන්න මොකද උනේ? මේකේ යථාර්ථය තේරෙන්න ගත්තා. මේ කාමයන් නෙවෙයි උත්තරීතර උදේ ඊට එහා ගියපු දෙයක් තියෙනවා කියලා. ජනපද කල්යාණි කෙරෙහි තිබුණු ආශාවක් දුරු වුණා. දිව්‍ය අප්සරාවන් කෙරෙහි තිබුණු ආශාවක් දුරු වුණා. නිවනට ආස කරන කෙනෙක් වුණා. අමා මහ නිවන අවබෝධ කරපු රහතන් වහන්සේ කෙනෙක් බවට පත් වුණා. අන්න බලන්නනේ. ඉතින් මම කියන්න උවමනා කරේ බලන්නේ ඒ ප්‍රඥාව හීන වෙනකොට දියුණු වෙන්නේ නැත්නම් එයා කල්පනා කරන්නේ අර ලාමක ආස්වාදයක් ගැන විතරයි. කල්පනා පාටුයි. ඊට එහාගෙන දෙයක් තේරුම් ගන්න හැකියාවක් නැහැ. ඉතින් මේ දෙවි කෙනා අර විදිහේ කතාවක් කරනකොට තව්තිසාවසි දෙවි කෙනා මේ නන්දන වනය ගැන කවුරුත් දන්නේ නැත්නම් දකින්න නැත්නම් එයා සැපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. මේ කතාව කියනකොට
තව දෙවි කෙනෙක් ළඟ ඉඳලා ධර්මයේ දන්න දෙවි කෙනෙක්. ලස්සන ගාතාවක් කියනවා. මොකද්ද කියන්නේ? නත්වං බාලේ විජානාසි යතා අරහතං වචෝ අනිච්චා සබ්බේ සංඛාරා උපාද වය ධම්මිනෝ uppajjitva niruddhanti තේසං වූප සමෝ සුඛෝති. අන්න කියන වචනේ බලන්න. නත්වං බාලේ විජානාසි යත අරහතං වචෝ. අනේ මෝඩය, ඔබ දන්නේ නෑ රහතන් වහන්සේලාගේ වචනය. ඒකයි බොහොම කියන්නේ කිය. මේ නන්දනවනේ තමයි සැප තියෙන්නේ. ඒක දන්නේ නැත්නම් සැපේ කියන්නේ මොකද්ද කියලා දන්නේ නෑ. කියන ඔය වචනේ කියන්නේ ඔබ රහතන් වහන්සේලාගේ වචනේ දන්නේ නැති නිසා. මෝඩය කියන වචනේ කිව්වේ. රහතන් වහන්සේලා කියන්නේ මොකද්ද? අනිච්චා සබ්බේ සංඛාරා, මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. උපාද වය ධම්මිනෝ, ඒ සංස්කාරවල ස්වභාවය තමයි හට ගන්නවා නැති වෙනවා. හට ගන්න නැති වෙනවා. uppajjitva niruddhanti, මේ හටගත් සංස්කාර නැති වෙලා යන එක වළක්වන්න බෑ. තේසං වූප සමෝ සුඛෝ, ඒ සංස්කාරයන්ගේ යම් සංසිඳීමක් ඇද්ද ඒකයි නිවන කියලා කියන්නේ. ඒකයි සැපේ කියලා කියන්නේ. තේසං වූප සමෝ සුඛෝ. එතකොට මොකද්ද නිවන ගැන කියන්නේ? රහතන් වහන්සේලා සැපයි කියලා කියන්නේ නිවනටයි, මේ කාමයට නොවේ. කාමයට නොවේ. ඇයි විස්තර කරන පැහැදිලි කරන මොකද්ද? අනිච්චා සබ්බේ සංඛාර, මේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. දැන් සාමාන්‍ය ලෝකේ මිනිස්සෙක් මේ සංස්කාරය මුල් කරගෙනම තමයි සැප හොයන්න පහසු ගන්න. කාමයක් කියලා කියන්නේ සංස්කාර. ඒ සංස්කාරයන් තුලම ඉඳගෙන ඒ වගේමයි සැප හොයන්න හදන්නේ. හැබැයි මේ සංස්කාර ස්වභාවය තමයි අනිත්‍යයි. වෙනස් වෙලා යනවා. දැන් කාමයන් ගැන ගත්තොත් කාමයේ ස්වභාවය අනිත්‍යයටයි තියෙන්නේ. දැන් ඇහැට පේන ලස්සන රූප, ප්‍රියමනාප රූප තියෙනවා. කනට ඇහෙන ප්‍රියමනාප ශබ්ද තියෙනවා. නාසයට දැනෙන ප්‍රියමනාප ගඳ සුවඳ තියෙනවා. දිවට දැනෙන ප්‍රියමනාප හොඳ රස තියෙනවා. කයට දැනෙන මිහිරි පහස තියෙනවා. කොයිතරම් ප්‍රියමනාප රූපයක් වුණත්, කොයිතරම් මිහිරි ශබ්දයක් වුණත්, කොයිතරම් සුවඳවත් වූ ගන්ධයක් වුණත්, කොයිතරම් රසයක් වුණත්, දිව පිනායන කොයිතරම් මිහිරි පහසක් වුණත්, ඒ හැම එකක්ම අනිත්‍යයි. එහෙම නැද්ද? වෙනස් වෙලා යනව නේද? එතකොට වෙනස් වෙලා යන දෙයක් මුල් කරගෙන සැපය හොයන්ට ගන්න කෙනාගේ සැපයත් මොකද? ඒ වෙනස් වෙලා යන දේ යනු වෙනස් වී යනවා. ඒ අනිත් වෙලා යන දේ යනු අනිත් වෙලා යනවා. ඒක වළක්වන්න බෑ. ඒකයි මේ කියන්නේ. එතකොට කියන්නේ මොකද? අන්න ඒ කියපු වචනේ මේ සියලු සංස්කාර අනිත්‍යයි. ඒ අනිත්‍ය සංස්කාරයන්ගේ සංසිඳීමක් ඇද්ද? ඒක තමයි සැපේ. මේක තමයි රහතන් වහන්සේලාගේ වචනේ. ඒ වචනේ ගැන ඔබ දන්නේ නැහැ. ඒ කියන්නේ නිවන ගැන ඔබ දන්නේ නැහැ. ඒකයි ඔබ කතාව කියන්නේ. එතකොට බා නිවන ගැන හාංකවිෂයක් වා අදහස තියෙනවා නම් ඒක නා කවදා ඒක නා කියන්නේ අර වචනය. ලස්සන රූපයක් බල මේ රූපේ බැලුවේ නැත්තම් වැඩක් නැහැ. ඒ අදහසට ඉන්නේ මේ කාම අරමුණුත් එක්ක එකතු වෙනකොට. ඇයි? එයා දන්නෝ ඒක අනිත්‍යයි කියන එක. රහතන් වහන්සේලා සැපේ කියලා කිව්ව අමා මහ නිවනට. එයා කියන්නේ නිවන අවබෝධ කරගත්තේ නැත්තම් වැඩක් නැහැ කියන එකයි. නිවන අවබෝධ කරේ නැත්තම් වැඩක් නැහැ කියන එක. එවන ඒ පණිවිඩේ ඒ අදහස ඒ විදිහට කියන කට්ටිය අද ලෝකෙ ඉන්නවද? නෑ. අද ලෝකෙ ඉන්නේ අර කාමයේ පස්සෙන් පන්නන, ඒක පස්සෙන් පන්නවන පිරිසක්. ඇහැට රූප පෙන්නනවා, කනට ශබ්ද හෙන්න දෙනවා,
නාසයට ගඳ සුවඳ මිදෙනවා. දිවට රසය, කයට පහස. ඒ වගේම පිනවීමෙන්ට ඒ කාමයන්ගෙන් අගතැන්පත් වීම තමයි ශ්‍රේෂ්ඨයි කියලා ලෝකේ පිළිගන්නේ මේ පෘථග්ජන ලෝකේ. එහෙම නෙමෙයිද? දැන් ලෝකෙ දියුණුවයි කියලා සම්මත රටවල් තියෙනවා. මොකක්ද ඒක හේතුව? කාමයන්ගෙන් අගතැන්පත්. ඒකයි. යම් තැනක කාමයන්ගෙන් අගතැන්පත් පිරිස ආයා හොඳ ජීවිතයක් ගත කරන කෙනෙක්. එයා ශ්‍රේෂ්ඨ ජීවිතයක්, වටින ජීවිතයක් තියෙන කෙනෙක්. මේ ආදි වශයෙන් නේද ලෝකේ කතා වෙන්නේ. හේතුව ඇයි? මේ නිවන ගැන දන්නේ නැහැ. ඒ කාමයන් ඉක්මවා ගියපු උත්තරීතර සැපයක් තියෙනවා කියලා දන්නේ නැහැ. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මනුස්ස ලෝකේ ඉන්න මිනිස්සු අතර අග්‍ර වූ කම්සප විඳින කෙනා තමයි කියනවා සක්විති රජුරු. සක්විති රජුරුව මේ ලෝකේ අග්‍ර වූ කම්සප විඳින කෙනා. ඒ තරම් කාම සම්පත් අනුභව කරන කෙනෙක් මනුස්ස ලෝකේ පහළ වෙන්නේ නැහැ වෙන. එතකොට දවසක් බුදුරජාණන් වහන්සේ නියසිලට පස් ටිකක් අරගෙන ස්වාමීන් වහන්සේලාගෙන් අසා සිටිනවා, පින්වත් මහණෙනි, මේ නියසිලට ගත්ත පස් ටිකට වැඩි මේ හිමාල පර්වත රාජ්‍යයද විශාල. ස්වාමීන් වහන්සේලා හරි පැහැදිලි උත්තර දෙනවා. ස්වාමීනි, මේ හිමාල පර්වතය හරි විශාලයි. ඔබ වහන්සේගේ නියසිල මත තියෙන පස් ටික චුට්ටයි කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ පින්වත් මහණෙනි, ඔය සක්විති රජුරෝ විදින සැපය නියසිලට ගත පස් ටික වගේ. හැබැයි කෙනෙක් චාතු මහරජගේ උපන්නොත් එයා විදින සැපය මේ මහා හිමාල පර්වත රාජය වගේ. බලන්න, මේ දිව්‍ය ලෝකයෙන් පහළම තියෙන ලෝකේ ඒකේ තියෙන කාම සැපය ගත්තොත් ඒ කාම සැපයත් එක්ක සංසන්දනය කරද්දී මනුස්ස ලෝකේ උත්තරීතර වූ කියන කාම සම්පත් විඳින කෙනා නීච ස්වභාවයටපත් වෙනවා. හීනයි. සාමාන්‍ය මිනිස්සෙක් විඳින කාමය ගැන කවර කතාවද? ඒතර බුදුරජාණන් දේශනා කරන කවුරු හරි කෙනෙක් හැබැයි කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයෙන් වෙන් වෙලා විතරක විචාරද සමාධිය, ප්‍රීතිය, ඒකාග්‍රතාවය ඇති පළවෙනි ධ්‍යාන උපදවාගෙන වාසය කරොත් ඒ චාතු මහරජික දෙවියම් සැපයක් විඳිනවද ඊට වඩා වැඩි සුවයක් මේ ජීවිතයක් දකින්නවා. කාමයන්ගෙන් වෙන් වෙලා. එතකොට ඒ වගේ ධ්‍යාන සමාධි උපදින උදවිය ඒ සමාධියට අනුරූප ඒ බ්‍රහ්ම ලෝකවල උපදිනවා. එතකොට බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේ තියෙන ඒ හැම දෙයකටම වඩා වටින මොකද්ද? ආර්ය සත්‍ය අවබෝධ කරගන්න එක. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න එක හැම දෙයකටම වඩා වටිනවා. එක දවසක් කාල සිටු පුත්‍රය ආරම්භය බුදුරජාණන් වහන්සේ අනේ පිසිතාන් ඇතුළු සීල දිනාට දේශනා කරන මේ කතාව. පතව්‍යායික රජ්‍යේන සග්ගස්ස ගමනීනවා සබ්බ ලෝකාධිපච්චේන සෝතාපට්ටි පලං වරං. පතව්‍යායික රජ්‍යන කිව්වේ මේ සක්විති රජ වෙනවා. මේ දඹදිව තලයටම අධිපති, සිව් මහා දෙවියන්ට අධිපති කෙනා වෙනවා. සංඝස්ස ගමනේනවා, නැත්තම් සුගතිය උපදිනවා. දැන් සක්විති රජුන්ට වැඩි සැප තියෙන සුගතිය උපදින කෙනා දිව්‍ය ලෝකවල. සබ්බ ලෝකාධිපත්‍යයෙන්, එහෙම නැත්තම් මහා බ්‍රහ්මයා වගේ බ්‍රහ්ම රාජ වෙලා මේ දෙව් මිනිස් ලෝකෙට ආනුභාවය පතුරවන කෙනා වෙනවා. සියලු ලෝකවල. සෝතාපට්ටි පලං වරං, ඒ හැම දෙයකටම වඩා සෝතාපන්න ඵලයටපත් වෙනවා. අන්න ඒක වටිනවා. ඇයි? ඒ සෝතාපන්න වෙච්ච කෙනාට අදහස තියෙනවා. මොකද්ද? නිවන ගැන. අනිකුදු විදිහට එහෙම නෑ. නිවන ගැන වැටහීමක් තියෙනවා. සෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනාට.
මොකද නිවන කියලා කියන වැටහි මෙන්න මේ දේශනාව පැහැදිලි කරපු දේ මේ සියලු සංස්කාර අනිත්‍ය වෙලා යනවා. ඒ සංස්කාරයන්ගේ සංසිඳීම තමයි සැපය. ඔය වැටහීම තියෙනවා. ඒ කෙනාගේ ජීවිතය හරි ආශ්චර්යයි. මේ අනිත් සංස්කාර අනිත්‍ය වෙලා යනකොට ඒ මුල් කරගෙන ඒ කෙනාගේ ජීවිතේ කඩා වැටෙන්නේ නැහැ. ඒ කෙනාගේ ජීවිතේ විනාශ වෙලා පීඩාවටපත් වෙන්නේ නැහැ. එයා රැකෙනවා. එයා ශ්‍රේෂ්ඨ කෙනෙක්. ඒක තේරුම් ගන්න පොඩි සිද්ධියක් මම සිහිපත් කරන්නම් මේ පින්වතුන්ට. බන්දුල මල්ලිකා දේවියගේ කතාව. මේ කාරණේ තේරුම් ගන්න හොඳ උදාහරණයක්. බන්දුල මල්ලිකා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ සරණ ගිය මගපල්ලාභී ශ්‍රාවිකාව. එතකොට මේ මල්ලිකා විවාහ වුණේ බන්දුල සේනාපතිත් එක්ක. එතකොට ඒ නිසා තමයි බන්දුල මල්ලිකා කියලා කිව්වේ. එතකොට මේ බන්දුල මල්ලිකාට හිටියා දරුවෝ 32ක්. නිවුණු දරුවෝ 32 දෙනාම කියන්නේ 16 වතාවක් දරුවන් නැදුවා. පිරිමි දරුවෝ ජෝඩු 32ක්. මේ දරුවෝ ලොකු මහත් වුණාට පස්සේ හරි මේ යෝධයෝ ස්වාමියා බන්දුල සේනාපති සේනාවක් එක්ක යුද්ධ කරන්න පුළුවන් හොඳ හයි හත්තේ තියෙන යෝධයෙක්. එතකොට මේ බන්දුල සේනාපතිගේ දරුවන් 32 දෙනයි එකතු වුණාට පස්සේ ඒ පිරිසත් එක්ක හැප්පෙන්න පුළුවන් කෙනෙක් ඒ ප්‍රදේශ ඉන්දියා කියලා කියන්න. ඉතින් මේ පිරිස මේ ඉන්නකොට කොසල් රජුරවන්ට දැන් සේවය කරේ කොසල් රජුරන්ට හිතුණා මෙයා ලැහැත්ති වුණොත් මගේ සිංහාසනයක් ගන්න පුළුවන්. හේතුව තමයි අනික් කැමතිවරු එකතු වෙලා කේලම් කිව්වා. බන්දුල සේනාපතිත් එක්ක තියෙන අකමැතිකමට. බන්දුල සේනාපති කියලා සාධාරණ මිනිස්සු. වංචා කරන පිරිසට ඒක උරුස්තු දුන්නේ නැහැ. රජුරන්ට ගතු කියලා බිඳෙව්වා. රජුරු කුමන්ත්‍රණයක් කරවලා මේ බන්දුල සේනාපතිවයි ඒ බන්දුල සේනාපතිගේ දරුවන් 32 දෙනා මරලා දානවා. එතකොට කෙනෙක් ඇවිල්ලා මේ පණිවිඩය කියනවා ලියුම් කටදහියක. ලියාගෙන ඇවිල්ලා පණිවිඩය කියන්නේ. පණිවිඩය දෙනවා කාටද කියවන්න කියලා බන්දුල මල්ලිකාවට. ඉතින් බන්දුල මල්ලිකාව මේ වෙලාවේ පණිවිඩය ලැබෙනකොට හිටියේ දානේ පූජා කර. ස්වාමීන් වහන්සේලා නිවසට වඩම්මලා දානේ පූජා කර ඉඳී. පණිවිඩේ දානේ භාජනේ පැත්තකින් තියලා අර ලියුම කියුවා ලියුම් කරදහිය. කියවලා ඒක රෝල් කරලා ඉනේ ගහගත්තා දානේ බෙදුවා. එතකොට ඒ වෙලාව ටික වෙලාවකට පස්සේ සේවිකාවක් අතින් වරිණා පළඟානක් බිඳෙනවා දානේ භාජනය. ඒතර සාරිපුත්ත ස්වාමීන් වහන්සේ අපගේ සාරිපුත්තයන් වහන්සේ බන්දුල මල්ලිකා මේක දැකලා හිතන රක් කරගනි මේ පිනක් කරගන්න අප අවස්ථාවනේ. ඉතින් රක්කුණුත් හොඳ නෑ මෙයාට. මේ පිනට හානි වෙනවා. එමිතලා බන්දුල මල්ලිකාවට කිව්වා මල්ලිකා ඔබ කැඩලා බිඳලා යන දේවල් ඉන්ට හිතන රක් කරගන්න ඕනේ. එතකොට බන්දුල මල්ලිකා සාරිපුත්යන් වහන්සේට කියනවා ස්වාමීනි මට ඒක තේරෙනවා. මේ බලන්න මේ ලියුම් කඩදාසිය දිහා කියලා ලියුම දෙන්නනවා. තමන් අනාථ වෙච්ච පණිවිඩේ වැන්දබුවක් වෙච්ච පණිවිඩේ හම්බෙච්ච ලියුම් කඩදාසිය. හැබැයි හිත නරක කරගත්තේ නෑ. හිත වෙනස් වුණේ නෑ. හේතුව ඇයි? පීඩාවටපත් වුණේ හේතුව ඇයි? මේ ලෝකේ ධර්මතාවය ගැන තේරුම් ගත්ත කෙනෙක්. අනිච්චා සබ්බේ සංකාර මේ සියලු සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවා.
මේ සියලු සංස්කාරයන් අනිත්‍ය වෙලා යනවා කියන එක තේරුම් ගත් එක. මේ සංස්කාරයේ ලක්ෂණය මොකද්ද බුදුරජාණන් මේ පැහැදිලි කරේ මෙතන? උපාද වය ධම්මිනෝ. මේ සංස්කාරයෙන් ස්වභාවය තමයි හට ගන්නව නැති වෙනවා. ඒ කියන්නේ යම් කිසි දෙයක් හට ගන්නව නම් ඒක සංස්කාරයක්. යම් කිසි දෙයක් හට ගැනීමක් ගැන පැනවීමක් කරන්න පුළුවන් නම් දැන් අපි කතා කරන මේක හටගත්තා, මේක පටන් ගත්තා, මේක ඉපදුනා, මේ හවල් දවසේ මේක ඉපදුනේ, මේ හවල් දවසේ මේක පටන් ගත්තේ, මේ ආදි වශයෙන් ඒ සංස්කාරයක්. නැතිවීමක් පැනවෙනවනම් මේක මැරුණා, මැරෙන්නයි යන්නේ, නැති වුණා, විනාශ වුණා, මේ අවසානයක්, කෙලවරක්. නැතිවීමක් ගැන පනවන්න පුළුවන් යම් කිසි දෙයක. ඒක සංස්කාරයක්. ඒ සංස්කාර රක්ෂණය තමයි හටගත්තට පස්සේ නැති නොවී තියෙන්නේ. උප්පජ්ජිත්වා නිරුද්ධಂತಿ. හටගත් සංස්කාරේ නිරුද්ධ වෙලා යනවා. ඒතර මේක තමයි පේන්නේ මේ සංස්කාරය. එතකොට මේ ලෝකේ අපි ගනුදෙනු කරන දේවල් දිහා බලුවට පස්සේ හැම දෙයකම ලක්ෂණ තියෙනව නේද? හට ගැනීමක් තියෙනවා, නැතිවීමක් තියෙනවා, පටන් ගන්නමක් තියෙනවා, අවසානයක් තියෙනවා, ඉපදීමක් තියෙනවා, මරණයක් තියෙනවා. හැම දෙයකම. එහෙනම් මේ සියල්ල අයිති වෙන්නේ මොකේද? සංස්කාරේ. සංස්කාරේ. ඒ වල ස්වභාවය මොකද්ද? අනිත්‍යයි. හැමදාම තියෙන්නේ නෑ. පින්නදී යම් කිසි දෙයක් මුල් කරගෙන අපි තේරුම් ගන්නවා නම් ඔය කොයි විදිහට ඕනම දෙයක්. යම් කිසි හට ගැනීමක් ගැන කතා වෙන, නැතිවීමක් ගැන කතා වෙන, පටන් ගැනීමක් කතා වෙන, අවසානයක් ගැන කතා වෙන යම් කිසි දෙයක් ගැන තේරුම් ගන්න ඕනේ. මොකද මේක සංස්කාරයක්, මේක අනිත්‍යයි කියන්නේ. මේක වෙනස් වෙලා යනවා. ඒකෝට මෙන්න මේ සංස්කාරයේ සංසිඳිය මොකද්ද? සැපය. නිවන තමයි සැපය. අන්න ඒ කරා යන්ටයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ කියලා දෙන්නේ. ඒ නිසා තේරුම් ගන්න උන කාරණේ තමයි සැපේ කියලා කියන්නේ මේ සංස්කාරයෙන් එකතු වෙලා ලබන දේ නෙමෙයි. ඊට උත්තරී එහා ගිය උත්තරීතර සංස්කාර සංසිඳීමෙන් ලබන්නා වූ සැපේ. යමා නිවන් සැප. ඒක තමයි ශ්‍රේෂ්ඨ වූ දේ, උත්තරීතර දේ, වටිනාම දේ. නිවන ගැන කියනකොට බුදුරජාණන් වහන්සේ බුද්ධ දේශනාවේ අර පැනවීම නෑ. හට ගැනීම, නැතිවීම, උපදීම, මිය යා විනාශ මෙව පැනවෙන්නේ නෑ. මහා ආශ්චර්යයක. වෙන ලෝකේ කවුරුවත් කිසි කෙනෙක් මේ පණිවිඩය අපිට කියලා දෙන්නේ නෑ. මේ කියලා දෙන්නේ බුදුරජාණන් වහන්සේ පමණමයි. අපගේ ශාස්ත්‍රඥ වහන්සේ පමණමයි මේ කියලා දුන්නේ. වෙන කෙනෙක් නෑ. මේ අනික හැම තැනකම තියෙන්නේ මේ සංස්කාරයන් එකතු වීමක් ගැන කතාව. ඒක නිදහස් වීම ගැන කතාවක්. ඒක සංසිඳීම ගැන කතාවක් නෙමෙයි. ඒ දන්නේ නැහැ. ඒක තේරුම් ගන්න පුළුවන් නුවණ ප්‍රඥාවක් ඒ අතන්ට නැහැ. ඉතින් ඒක කෙරේ ගැටෙන අනුකම්පාවෙන් බලන අපිට මේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන සංස්කාරයන්ගේ සංසිඳීම කරා යන වැඩ පිළිවෙල අපි පුරුදු කර ගන්න ඕන. නිවන් මාර්ගය. එතකොට අපිට යහපත කර යන්න පුළුවන් නේ අර්ථය කළා. අර මං කලින් කිව්වා වගේ ප්‍රඥාව දියුණු වෙච්ච ජීවිතයක් කරා යන්න පුළුවන්. පළල් හිතක් තියෙන ජීවිතයක් කරා යන්න පුළුවන්. එතකොට දුක දුරු කරන ජීවිතයක්, ආර්ය සත්‍ය අවබෝධ කරන ජීවිතයක් කරා යන්න පුළුවන්. එතකොටයි. නැත්තම් මේ යන ස්වභාවයේදී අපිට ඒක තේරෙන්නේ නැහැ. යම් කිසි දෙයක් අපේ ලැබෙනකොට ඒක අනිත්‍ය ධර්මයට යටත්ය කියලා හිතෙන්නේ නැහැ. හැමදාම තිය කියලා හිතෙන්නේ. ඉතින් ඒක අල්ලගෙන මගේ ආත්මය කියලා අල්ලගෙන ඉන්නවා. අනිත්‍ය වෙලා යනකොට, කැඩලා බිඳලා යනකොට, විනාශ වෙලා යනකොට, වෙන් වෙලා යනකොට දරා ගන්න බෑ. සැපයි කියලා අල්ල ගන්නවා. ඒ මුල් කරගෙනම දුකටපත් වෙනවා. සංස්කාරය ගොඩක් බදා ගන්නවා සැපවත් වෙන්න කියලා. ඒක මුල් කරගෙනම පිච්චෙනවා. ඒත් අතාරින්නේ නැහැ. අතාරින්න බැරියයි. ප්‍රඥාව දියුණු වෙලා නැහැ. පටු හිත තියෙන්නේ. ඒක තේරුම් ගත්තා නම් හරි. දැන් බලන්න කිෂා ගෞතමීගේ ජීවිතේ බලන්න මේ පරිවර්තන සිද්ධ වුණ හැටි.
කිසා ගෞතමනි හිටිය එක දරුවෙක්. මේ දරුවට හරි ආදරේ. ඉතින් දරුවා දිහා බලතම සතුටු වෙන්නේ. එක් දරුවා කතා කරනකොට, දරුවා එනකොට, දරුවා ඇවිදිනකොට, ඒ දරුවත් එක්ක හුරුතලනකොට කිසා ගෞතමට හරි සතුටුයි. ඒක තමයි මෙයාගේ ජීවිතේ. සාමාන්‍යයෙන් එක දරුවෙක් ඉන්න අම්මා කෙනෙක්ගේ තියෙන ස්වභාවය. ඒතර මේ කිසා ගෞතමට වැටහීමක් නැහැ මේ සංස්කාරයකට අයිති ස්වභාවයක් කියන එක. අනිත්‍ය ධර්මයට අයිති මේ සියල්ල කියන එක. දවසක් මොකද වෙන්නේ? මේ දරුවා ලෙඩ වෙනවා. ඉතින් ඒ අසනීපෙම මැරෙනවා. ඉතින් කිසා ගෞතමට මේක තේරුම් ගන්න බැරි වුණා නෙමෙයි. බැරි වෙච්ච නිසා දුකින් පීඩාවේ බලන්න කලින් දරුවා මුල්ක ඒත් එක සතුටු හිටපු කෙනා. මෙයාගේ ලෝකෙ මේක. ලෝකේ කඩාගෙන වැටුණා. ලෝකේ කඩාගෙන වැටුණා. ඒ නිසා දුකින් අඬ අඬා වැළපි අර දරුවගේ මිනිය කරේ තියාගෙන ඒ මිනිය වඩාගෙන සවැත් නුවර වීදියක් ගාන ගියා. අනේ මගේ දරුවා අසනීප වෙලා බෙහෙතක් කරලා දෙන්න. දන්න කියන කෙනෙක් ඉන්නවා නම් කියන්න. කොහෙන් ගියත් බෙහෙතක් නැහැ. ඉතින් සමහරව කියන්නේ ඉතින් මේ පිස්සියක් කියලා. මේ මලමිනියක් කරේ තියාගෙන දුවන්නේ. ඊට පස්සේ වාසනාවට කෙනෙක් මඟ පෙන්වුවා බුදුරජාණන් වහන්සේ ළඟට යන්න කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ විසාකාවට ඒත්තු ගන්නනවා මේ අනිත්‍ය ධර්මයේ පිළිබඳව. කොහොමද කියන්නේ? බාන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම දේශනා කෞශල්‍ය. ඒ වගේ දෙයක් වෙන කිසි කෙනෙක් තුල නැහැ. විසාකාව කිසා ගෞතමී ළඟට එනකොට කීයේ මොකද්ද මේ ප්‍රශ්නේ අරගෙන හරි මං හොඳ කරලා දෙන්නම් දරුවා. මට බෙහෙතක් ඕන. අබ ටිකක් අරන් එන්න. කිසිවෙක් නොමල ගේකින් ඥාතිය කිසිවක් නොමල ගේකින් අබ ටිකක් අරන් එන්න. ඉතින් කිසා ගෞතමී දුවලා ගියා නොමල ගේකින් අබ අරන් එන්න. අබ හැම ගෙදරම තියෙනවා. හැබැයි නොමල ඥාතියෙක් නොමල ගයක් නැහැ. කාගේත් කවුරු හරි නැති වෙලා මැරලා ගිහිල්ලා. කිසා ගෞතමීට මේ පණිවිඩය අහනකොට හැම තැනින්ම මගේ අම්මා මැරුණා, මගේ තාත්තා මැරුණා, මගේ සහෝදරයා මැරුණා, මගේ ස්වාමියා මැරුණා, මගේ බිරිඳ මැරුණා, මගේ යහළුවා මැරුණා, මගේ දරුවෝ මැරුණා. මේ පණිවිඩය අහනකොට මේ ධර්මයේ කියවන මේ අදහස. උපන් සත්‍යය මැරෙනවා කියන. ටික වැටහෙන්න ගත්තා. ඉපදෙන කෙනා මැරෙනවා. මේ දරුවටත් ඒක තමයි වෙලා තියෙන්නේ. ඒ වැටහීමත් එක්ක බලන්ට අර හිතේ තිබුණ බර නැති වෙලා ගියා. අර දුක නැති වෙලා ගියා. පීඩාව නැති වෙලා ගියා. කිසා ගෞතමී අඬන වැළපෙනකින් නිදහස් වුණා. දරුවගේ මලමිනිය සොහොනට දාලා බුදුරජාණන් ළඟට ගියා. ගිහිල්ලා ධර්මය අහනවා. පැවිදි වෙනවා භික්ෂුණීන් සමීපේ. අරහත් භික්ෂුණීන් වහන්සේ නමක් බඩපත් වෙනවා. සියලු දුකින් නිදහස් වුණ අර සංස්කාරයෙන් සංසිඳීම සාක්ෂාත් කළ නිවන් සුව අත්විදි උත්තමාවිය බවටපත් වුණා. ඉතින් ඒ කරා යන්ට පුළුවන්කම ලැබුණේ මේ ධර්මයේ තේරුම් ගත්ත නිසා. ප්‍රඥාව දියුණු වෙන වැඩපිළිවෙලක් තුල හික්මුණු නිසා. පළල් හිතක් හදාගත්ත නිසා. ඒ නිසා පින්නතුන් අපි තේරුම් ගන්න ඕන එකක් මොකද්ද? මේ ලෝකේ උත්තරීතරු සැපේ සාක්ෂාත් කළ යුතු සැපයයි කියලා යමක් තියෙනවනේ. ඒ යමා මහ නිවනයි. බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ ඒක. ඇහෙන් රූප බලනකොට සැපයක් නැතුවා නොවේ. කනෙන් ශබ්ද අහනකොට සැපයක් නැතුවා නොවේ. නාසයෙන් ගඳ සුවඳ විඳිනකොට සැපයක් නැතුවා නොවේ. දිවෙන් රස විඳිනකොට සැපයක් නැතුවා නොවේ. කයින් පහස ලබනකොට සැපයක් නැතුවා නොවේ. තියෙනවා. හැබැයි ඒක ශ්‍රේෂ්ඨ දෙයක් නෙවෙයි. ඒක උත්තරීතර දෙයක් නෙවෙයි. ඒ ඔක්කොම අනිත්‍ය ධර්මතාවයට යටත්. ඒ ඔක්කොම වෙනස් වෙලා යන ධර්මතාවයට යටත්. අන්නේ ස්වභාවයට ඇති සංස්කාරයෙන් සංසිඳීමක් ඇද්ද? යමා මහ නිවන තමයි උත්තරීතර සැපය. ඒ අදහස හිතට ගන්න. ප්‍රඥාව දියුණු වෙච්ච කෙනෙක් බවට පත් වෙන්න ඕන.
ඉතින් අද වගේ දවසක මේ පිංගුතුන් කල්පනා කරන මං අන්න ඒ වගේ කෙනෙක් වෙනවා කියලා. ලාමකූ කාම සැපයට වසඟ නොවී උත්තරීතුරු අමාමා නිවන හොයාගෙන යන කෙනෙක් වෙනවා. ඒතර මේක ගිහි පැවිදි කතාවක් නෑ, හැම කෙනාටම පොදුයි. මොකද අපි ගිහි වේවා පැවිදි වේවා අපි හැම කෙනාම යන්නේ සසරේ. එතකොට කෙනෙක් කාමයට වසඟ වෙලා නිවන අතහරිනවා නම් එයා සසරේ. එයා ගිහි වේවා පැවිදි වෙනසක් නෑ. කෙනෙක් කාමයට මුසපත් නොවි නිවන කරා යන විදිහට දහම් පිළිතේ හික්මෙනවා නම් එයා දුක නිදහස් වෙනවා. ගිහි වේවා පැවිදි. ඒ කරා යන්නයි මේක තීරුම් ගන්න ඕනේ. මොකද්ද? මේ උත්තරීතර වූ ශ්‍රේෂ්ඨ වූ සැපේ කියලා කියන්නේ අමා මහ නිවනයි. කාමය නෙවෙයි. ඉතින් මේ අදහසට හිතට ඒ අදහස තීරුම් අරගෙන ධර්මයට සමීපන කෙනෙක් බවට පත් වෙන්න. ඉතින් අපි මේ පින්වත් සියලු දෙනාට බොහෝ මෙසිතින් සිත පතනවා. මේ ලාමකූ කාම සැපේට වසඟ නොවි උත්තරීතර වූ නිවන කරා යන කෙනෙක් බවට පත් වෙන්න වාසනාව සැලසේවා. සාදු සාදු සාදු. පින්වත්නි, අද උදෑසන මේ උදාදම් සර වැඩසටහනේ විකාශන දායකත්වයේ දරමින් පුණ්‍ය ධර්මයන් රැස් කරගන්නේ අම්බලන්ගොඩ පදිංචි පින්වත් නිශාන්ති කළුගලගේ බිරිඳ ඇතුළු හිරුෂ රිද්මි යන දරුවන් දෙදෙනා විසින් සඳහන් කරලා තියෙනවා 2022 අප්‍රේල් මාස 1 වෙනි දින 57 වන ජන්මදිනය සමරන එස්.සී. ස්වාමියාට නිදුක් නිරෝගී සුවපත් භාවය දීර්ඝාෂ ප්‍රාර්ථනා කිරීම පිණිස සිතපතීම් පිණිස මේ පින්කම සිද්ධ කරන්න කියලා. නිරාශ කළ සීල පින් සියලු දෙවියන්ට අනුමෝදන් වේවා. පින් අනුමෝදන් වන දෙවියෝ දිව්‍ය සැපයෙන් වැඩෙත්වා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිත්වා. කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මේ සීල පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. ඉතින් අද දවසේ ඒ 57 වන ජන්මදිනයේ සමරන ඒ නිශාන්ති කළුගල්ගේ මහත්මියගේ ස්වාම පුරුෂයාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාවයෙන් ඒ පින්වත් මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. දායකත්වයේ දරපු සියලු දෙනා නමින් මිය පරලොවන්ට යෙදුන සියලු ඥාතිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාගේ පරලොව ජීවිත සුඛී සුවපත් භාවයට පත් වේවා. උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. අද දවසේ මේ ධර්ම දේශනා විකාශන දායකත්වයේ දරන යම්බලන්ගොඩ පදිංචි පින්වත් නිශාන්ති කළුගලගේ බිරිඳ ඇතුළු හිරුෂ රිද්මි යන දරුවන් ඇතුළු සියලු දෙනාට ඒ සඳහා උපකාර කළපු සහ සම්බන්ධ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. ඒ පින්වත් සියලු දෙනාටත් උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් රටලෝ වාසී සීල පින්තුන් වහන්සේලාටත් අනගාരികා මෑණියන් වහන්සේලාටත් පැවිදි අපේක්ෂක දුව අනගාരിക දුව දරුවට මේ පින් අනුමෝදන් වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම මේ පුණ්‍ය ධර්මයන් හේතුපකාර වේවා. ඒ වගේම කොරෝනා වසංගත හේතුවෙන් රෝගාතුර සිටින ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. මේ පුණ්‍යානුභාව බලෙන් දුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. ශ්‍රද්ධා රූපවාහිනී ලක්විර ගුවන්විදුලි සේවය කරන සියලු දෙනාටමත් ඒ වගේම ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකාවන්ටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ සියලු දෙනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට වාසනාව උදා වේවා. ඒ වගේ විශේෂයෙන් සඳහන් කරලා තියෙන මේ අවස්ථාව විතා දුක් කරදර කම්කටොළු මැදිවි ගෙවෙන ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට මේ පින් අනුමෝදන් කරන්න කියලා ඒ කරදර විපත් දුරු වෙලා සුවපත් වූ ජීවිත තිබෙන වාසනාව වේවා කියලා. ඉතින් මේ අද දවසේ රැස් කරන්නට යෙදුන මේ පුණ්‍යානුභාව බලෙන් ලංකා වාසී ලෝක වාසී සියලු දෙනාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. තිබෙන්නා වූ කරදර පීඩා දුරින්ම දුරු වේවා. සුවපත් වූ ජීවිතයක් ඇති වේවා.
ආර්ය සත්‍ය අවබෝධ කරගන්නට වාසනාව සැලසේවා. අද දවසේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ ඔබ සෑම සියලු දෙනාටමත් මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාට මේ පුණ්‍යානුභාවයෙන් සියලු යහපත සැලසේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. හිමිදිරියේම හිතට වදින දේ ඔබේ දවසට ගොඩක් වැදගත්. ඉතින් හිත නිවන බණ පදයකින් ඔබේ අලුත් දවස අරඹන්න. ජීවිතය කියා දෙන උදා දම්සර